සුබ උදෑසනක් සෑම කෙනෙකුට. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය වෙත අපේ සිත යොමු කරමු. ඊට කලින් අපි යාඥා කර දෙවියන් වහන්සේට මේ කාලය සාදේ වාක්‍ය බාර කරමු. උන්වහන්සේ අපිට කතා කරන්න ඕන කියලා. ජීවමාන මහෝත්තම ස්වර්ගයේ වැඩ සිටින අපගේ දෙවියන් වහන්සේ ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ගෞරවයත් නමස්කාරයත් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වෙතට ගෙන එනවා. පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ යම්සේ ඇද්ද එම කැමැත්තම අපේ ජීවිතවල ඉටු කර මැනව. දැන් මා යාඥා කරනවා අද ඔබගේ වචනය අසන්න සැදී පැහැදී ඇති සියලුම දෙනාගේ ජීවිතවලට ඔබ සමීප වන්න. වචනයෙන් ලැබෙන පවිත්‍රකම, වචනයෙන් ලැබෙන ජීවනය, වචනයෙන් ලැබෙන ධෛර්යය, ශක්තිය සහ ඇදහිීම ස්වාමිනේ අපි ඔබගේ නාමයෙන් අයද සිටිනවා. ශුද්ධාත්මනේ ඔබ වහන්සේ අපිට කතා කරන්න, මෙහි තිබෙන දේ තේරුම් ගන්න පිණිස අපගේ ආත්මික ඇස් අරින්න යේසුස් වහන්සේගේ නාමයෙන්. අපේ ආත්මික කන් අරින්න යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් සුවිසුද්ධ දෙවිදුනි ආදරණීය දෙවියන් වහන්සේ මේ දේව වචන ඇසීමට බාධා උපදවන මේ ලෝකයේ දෙවියාගේ බලය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි බඳිනවා. අසන වචනේ අපේ සිත්වල නොරැඳෙන පිණිස සොරකම් කරන්නට කිසිසේත්ම ඉඩ නොදුන මැනව. ඔබ වහන්සේ ගැඹුරට දේව වචනේ අපේ සිත් අභ්‍යන්තරයට කාවදින පිණිසත් අපේ හෘද වස්තුව තුළ හෘදය තුළ සත්‍යතාවයේ වචනේ කොටන පිණිසත් මුද්‍රා කරන පිණිසත් යාඥා කරනවා. දැන් ඔබට මේ සියල්ල බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය අපි මතෙව් සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා කොටස වෙතට යොමු වෙන්න යන්නේ. මගේ මාතෘකාව තමයි රෝග කෙරෙහි ක්‍රිස්තුස් වහන්සේගේ බලය. මේ දිනවල ලංකාවේ බොහෝ අයගේ කතාබහට ලක් වෙමින් තිබෙන රෝග සුවය සෑම කෙනෙකුටම ගැටලුවක් වගේ පෙනුනත් ක්‍රිස්තුස් වහන්සේට උන්වහන්සේගේ මෙහි එක් ක්‍රියාවක් වන්නේ රෝගීන් සුව කිරීමයි. මතෙව් 11:1 සිට 5 ඒ වගේම හාස්කම් මගින් උන්වහන්සේ සතු ආධිපත්‍ය විදහා දැක්වීම එදත් අදත් මතුවටත් උන්වහන්සේ සිදු කරන බව අපි විශ්වාස කරනවා. මන්ද උන්වහන්සේ මැරිලා නැවත නැගිට ස්වර්ගයට ගොසින් දැන් උන්වහන්සේ සමස්ත මනුෂ්‍යයා ගැන සභාව ගැන පවා මැදිහත්කම් කරනවා. උන්වහන්සේ කිව්වා මට වඩා මහත් දේ නුඹලා කරනවා කියලා. උන්වහන්සේ මාර්ක් 16:17 කිව්වා මා කෙරේ අදහන අයට ඇති එක් ලක්ෂණයක් මාගේ නාමයෙන් ඔවුන් රෝගීන් සුව කරනවා, යක්ෂයන් දුරු කරනවා කියන එක. එනිසා රෝග කෙරෙහි ක්‍රිස්තුස් වහන්සේට ඇති බලය කියන මේ මාතෘකාව මා හිතන්නේ එය ඊටාම වැදගත් මාතෘකාවක් වේවි කියලා අසන ඔබ හැමට. අපි කියවමු මතෙව් සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පද 4. උන්වහන්සේ කන්දෙන් බැස ආ කල මහා ජනකායක් උන්වහන්සේ පසුපස්සේ ගියහ. එකල ලාදුරු රෝගියෙක් උන්වහන්සේ වෙත අවුත් වැඳ වැටි ස්වාමිනී ඔබ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනයි කීය. උන්වහන්සේ අත දිගුකට ඔහු පිට තබා මම කැමැත්තෙමි පවිත්‍ර වන්නයි වදාළසේක. එකෙනෙහිම ඔහුගේ ලාදුරු රෝගය සුව විය. යේසුස් වහන්සේ කතා කොට මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න. එහෙත් යන්න පූජකයාට පෙනී මෝසෙස් අනකල පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නයි ඔහුට වදාළසේක. ප්‍රිය සහෝදර සහෝදරිය, මතෙව් 8 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ සතු සුව කිරීමේ බලය විදහා දැක්වීම සඳහන් වෙන්නේ කොහොමද කියලා අපි බලන්න යනවා. මතක තබා ගන්න උන්වහන්සේ දෙවැනි සහ තුන්වෙනි පරිච්ඡේදවල උන්වහන්සේගේ දැහැමිකම සහ උන්වහන්සේගේ නිවැරදිතාවය ගැන කතා කළා. 4 වෙනි සහ 5 වෙනි පරිච්ඡේද දක්වා උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවය සහ උන්වහන්සේ පවුල්
නැති පව්වලට එකඟ නොවුණු පරීක්ෂාවෙන් ජයගත්තා වූ තැනන් වහන්සේ කියා අපිට පේනවා. 5 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 7 වෙනි පරිච්ඡේදය දක්වා අපි දකිනවා උන්වහන්සේගේ විශිෂ්ට ඉගැන්වීම් එහි සඳහන් වෙනවා. අපි යම් කොටසක් බැලුවා. කන්ද උඩ දේශනාව. 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයට එන විට කන්ද උඩ දේශනාව අවසන් කර කන්දෙන් උන්වහන්සේ බහිනවා. ප්‍රිය සහෝදර සහෝදරිය අපිට පේනවා 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ විශිෂ්ට ඉගැන්වීම් වලට අහුම්කම් දුන්න මිනිස්සු කිව්වේ උන්වහන්සේ අනිත් ගුරුවරුන්ට වඩා වෙනස්. උන්වහන්සේගේ ඉගැන්වීම් වෙනස් වුණා පමණක් නෙවෙයි උන්වහන්සේගේ ඉගැන්වීම් තුළ තිබුණා ජීවනය. වගේම নানা ප්‍රකාර රෝගීන් සුව කළ බව 4 වෙනි පරිච්ඡේදයේ මතෙව්තුමා සඳහන් කළා. නමුත් එතුමා ඒ ගැන මොන තැන්වල දෙක කරේ කියන එක කියනවට වඩා 4:23 ඉඳලා විවිධාකාර රෝගීන් සුව කර බව එහි සඳහන් කරනවා. ඒ සුව වන රෝගීන් අතර තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ කන්ද උඩ දේශනාව සිදු කරන්නේ. දැන් අද දවසේ අපි දකින්න 8 වෙනි පරිච්ඡේදයේ ප්‍රථම වතාවට සුදු මතෙව්තුමා පළවෙනි හාස්කම ලෙස සඳහන් කරනවා ගලිලේ සිදු කරපු මේ 8 වෙනි පරිච්ඡේදයේ ලාදුරු රෝගියාගේ සුවය. ලාදුරු රෝගියාගේ සුවය 8:2 අපිට පේනවා ඒ රෝගියාට ඒ වෙන විට ආරංචි වෙලා තිබුණ ක්‍රිස්තුස් වහන්සේ සුව කරන තැනන් වහන්සේ කියා. ඒ කල ලාදුරු රෝගීන් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය ඒ බෝ වෙන රෝගයක් ලෙස සඳහන් කරලා තිබුණා. නිසා සමාජයෙන් ඕන් බැහැර කර තිබුණා. කිසිම ලාදුරු රෝගියෙක් ස්පර්ශ කරන්නේ නැහැ. නමුත් ලාදුරු රෝගියා විශේෂයෙන් Tamanගේ ඉදිරියට ඇවිල්ලා වැඳ වැටි යේසුස් වහන්සේගෙන් ඉල්ලුවේ ස්වාමීනි ඔබ කැමති වෙනසෙක් නම් මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනයි කීවේය. යේසුස් වහන්සේ කියනවා ඔව් මම කැමතියි කියා. යේසුස් වහන්සේ ලාදුරු රෝගියාගේ ශරීරයට අත තබනවා. අත තබා කියනවා පවිත්‍ර වන්න කියා. ඒ රෝගය ඔහුගේ ශරීරෙන් එසැනින් දින ගණනක් කියන මාස ගණනක් කියන එසැනින් පවිත්‍ර වුණා කියලා සඳහන් වෙනවා. එතකම උන්වහන්සේ කියනවා මේ බව කිසිවෙකුට කියන්න එපා. ඒ වගේම පළමුව පූජකයාට පෙනිලා මෝසෙස් අනකල පඬුර සාතිකයක් පිණිස ඔප්පු කරන්නයි වදාළසේක. මේ හාස්කම සිදු වුණේ ස්පර්ශ කිරීමෙන් අත තැබීමෙන්. ඉන්පස්සේ අපිට පේනවා දෙවෙනි රෝග සුව කිරීම සඳහන් වෙනවා 8:5 සිට තවත් එක්තරා සිද්ධියක් 13 වෙනි පදේ දක්වා. ඒ තමයි රෝම හමුදා නිලධාරියෙක්ගේ ගෙදර හිටපු සේවකයා තිබුණා වූ රෝගී තත්ත්වයක් ගැන කියනවා. කපර්නහුමට ඇතුළු වුණාම උන්වහන්සේ එක් සතාධිපතියෙක් උන්වහන්සේ වෙතට ඇවිල්ලා කන්නලව් කරලා කියනවා ස්වාමීනි මගේ මෙහෙකරුවා සේවකයා අංශභාග රෝගයෙන් දැඩි වේදනාව විඳින්මින් ගෙයි ඔත්පලව සිටී කියලා කියනවා. යේසුස් වහන්සේ එසැනින්ම මේ විජාතික හමුදා නිලධාරියට කියනවා මම ඇවිත් ඔහු සුව කිරීමි කියා උන්වහන්සේ උට වදාළසේක. එතකොට සතාධිපතියා කියනවා එපා. ඔබ මගේ වගේ ගෙදරකට එන්න වටින්නේ නැහැ. මටත් අනකරොත් මිනිස්යන් මං කියන දේ අහන මගේ යටතේ වැඩ කරන සේවකයෝ ඉන්නවා. මම දෙන අනට උන් ඒ සියලු දේ ඉටු කරනවා. ඒ නිසා ස්වාමිනී ඔබ එක් වදනක් කියන්න. හරිද? ස්වාමීන් වහන්සේ කියනවා ඔබත් අන කරන්න මමද බලයලත් අය යටතේ සිටින මිනිසෙක්මි මා යටතේද හේවායෝ සිටිදී මා කෙනෙකුට යන්නයි කී කල ඔහු යන්නේ කෙනෙකුට එන්නයි කී කල ඔහු එන්නේ මාගේ දාසයට මේ කරන්නයි කී කල ඔහු ඒ කරන්නේ කීවේ. යේසුස් වහන්සේ ඒ අසා විස්මිතව තමා පසුපස්සේ ආපු අයට කියනවා සැබවින්ම මම ඔබට කියමි එකම ඊශ්‍රායල් මිනිසෙකුවත් තුලවත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නොදුටුවෙමි. යේසුස් වහන්සේට ඔහු කියන්නේ වචන මාත්‍රයක් කියන්නේ ඇති.
ප්‍රිය සහෝදර සහෝදරිය ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් ළඟට ඇවිල්ලා රෝගියෙකුට අත තබන්න සුවය දෙන්නටත්. දුර සිටින කෙනෙකුට වචන මාත්‍රයකින් කතා කරලා ඔහු සුව කරන්නටත් උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ කියනවා 13 වෙනි පදේ කියනවා යේසුස් වහන්සේ සතාධිපතියට කතා කොට යන්න ඔබ අදහාගත් ලෙසම ඔබට වේවායි වදාළසේක. ඒ මොහොතේදීම මේ කරුවා සුවපත් විය. ලූක්තුමා 7 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ කියනවා තමාගේ පොතේ මේ අංශභාග රෝගියා මරණාසන්න වෙන තරමටම රෝගීව සිටියා කියලා කියනවා. නමුත් උන්වහන්සේගේ වචන මාත්‍රයකින් ඈත හිටපු රෝගියා සුව කරනු ලැබුවා. පළමු අපි දකින්නේ යුදෙව්වෙක් සුව වෙනවා අංශභාග රෝගයෙන්. දෙවනුව අපි දකිනවා රෝම හමුදා නිලධාරියෙක්ගේ 16 සුව වෙනවා වචන මාත්‍රයකින්. තුන්වෙනුව අපිට පේනවා උණ රෝගයෙන් ඔත්පලව සිටි පේදුරුතුමාගේ මව නැන්දම්මා ගැන කතා කරන බිරිඳගේ මව. 14 වෙනි පදේ යේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පලව සිටිනු දැක ඇගේ අත ඇල්ලූසේක. එවිට උණ බැස ගියේ නැගිට උන්වහන්සේට උපස්ථාන කළේ. පළවෙනි වතාවේ අපි දකින්නේ රෝගියා විශ්වාස කරනවා ක්‍රිස්තුස් වහන්සේට තමාව ලාදු රෝගයෙන් සුව කරන්න පුළුවන් කියලා. දෙවනුව අපි දුටුවේ සතාධිපතියා ආධිපත්‍ය ක්‍රිස්තුස් වහන්සේගේ මුඛේ වචනවල තිබෙන බව විශ්වාස කිරීමෙන් දුර සිටි ඔහුගේ සේවකයාට සුවය ලබා ගත්තා. තුන්වෙනුව ඉල්ලීමකින් තොරව පේදුරුතුමාගේ බිරිඳගෙන් නිවසට ඇතුල් වෙන විට පේදුරුතුමාගේ බිරිඳගේ මව ඔත්පලව සිටියා උණ රෝගයෙන්. ඒ මව වෙතට ගොසින් ඇගේ ඉල්ලීමක්වත් නැතුව පේදුරුගේ ඉල්ලීමක්වත් නැතුව මෙහි සඳහන් කරන විදිහට ඇගේ සිරුරට උන්වහන්සේ ඇගේ අතට අත දිවු කර අල්ලලා සුවය දෙනවා ඇගේ ඉල්ලීමකින් තොරව. උන්වහන්සේ ඇගේ අත ඇලූ සේක එවිට උණ බැසගේ නැගිට උන්වහන්සේට උපස්ථාන කළා. අපි දන්නවා දින ගානක් උණ හැදිලා හිටපු කෙනෙක් ඔත්පොළ වෙන තරමටම නැගිට ගන්න බැරුව එකම තැන උණ රෝගය නිසා පීඩා විඳින කෙනෙක් එසැනින් නැගිට තමාගේ නිවසට ආපු 13 දෙනෙක් පමණ පිරිවර සෙනගකට ශ්‍රාවකයෝ විතරක් බැලුවොත් යේසුස් වහන්සේ සමග වෙනත් අය අනන්තයෙන් නැති උන්වහන්සේ සමග ඒ සියලු දෙනාට උපස්ථාන කරන තරම් ශනිකව ඈ මත තිබුණා වූ උණ පමණක් නොවේ ඇගේ ඇඟේ තිබිච්ච දුබලකම දුර්වලකම පවා ඇගේ සිරුරෙන් පහ වුණා. ප්‍රිය සහෝදර සහෝදරිය බොහෝ දෙනෙක් කියන විදිහට මිනිස්යන් සුව කරන්නට මිනිස්යන් අතර විවිධාකාර අය ඉන්නවා. සමහරු බෙහෙත් වලින් සුව කරනවා. සමහරු වෛද්‍ය වෘත්තිය ඉගෙනගෙන ඇවිල්ලා රෝගීන්ට සුව කරන ඒ විද්‍යාව තේරුම් අරගෙන ඒකට අවශ්‍ය බෙහෙත් කැපුම් කෙටුම් කරලා සුව කරනවා. සමහරු පාරම්පරිකව ඉගෙනගත් පාරම්පරික වෙදකම මූලික කරගෙන ගස් කොළන් වල දේවල් දීලා මිනිස්යන් සුව කරනවා. සමහරු මලගිය ආත්ම ඇඟට බන්ධනය කරගෙන ඒ මියගිය ආත්ම සමග ඇසුරු කිරීම හරහා කරන බෙහෙත් තියෙනවා. සමහරු දෙවි දේවතාවුන්ගේ බැල්ම තමා කරා තබාගෙන කියලා සමහරුන්ට දේව බැල්මෙන් සුව කරනවා කියලා කියනවා. තව කට්ටියක් කියනවා විශ්ව ශක්තියෙන් සුව කරනවා කියලා. නමුත් උන්වහන්සේ මෙසේ සුව කරනු ලැබුවේ දේව වරමකින් හෝ මලවුන්ගේ ආත්මයක් බැඳුම් කරගෙන හෝ බෙහෙත් හේත් වලින් හෝ විශ්ව ශක්තියෙන් හෝ එසේ නැත්නම් ග්‍රහ වස්තුන්ගේ අනුග්‍රහයෙන් හෝ අනුහසින් හෝ මලවුන්ගේ උපකාරයෙන් නොවේ. ක්‍රිස්තුස් වහන්සේට උන්වහන්සේ මිනිස්යන් සුව කරනු ලැබුවේ උප්පත්ති දීමනාවකින් නොවේ. උප්පත්තියෙන් තිබුණු හැකියාවකුත් නෙවෙයි උන්වහන්සේට තිබුණේ. උන්වහන්සේ ගැන සඳහන් කරනවා මතෙව් 8:17 මෙසේ උන්වහන්සේ මිනිස්යන් සුව කරනු ලැබුවේ උන්වහන්සේම අපේ දුබලකම් දරාගත්සේක අපේ රෝදුක් බර උසුලාගත්සේකයි යෙසායා දිවසිවරයා විසින් කියන ලද කීම ඉටුවන පිණිස කියලා කියනවා. මන්ද මතෙව් තුමා 8 වෙනි පරිච්ඡේදයේ 16 සිට
කතා කළා කියනවා විවිධාකාර රෝග වලින් පීඩිත මිනිසුන් සියල්ලන්ම සුව කරා. ප්‍රිය සහෝදර සහෝදරිය, අංශභාග රෝගේ වේවා, ලාදුරු රෝගේ වේවා, උණ හැදිලා ඔත්පල වුන් මවෙක් වේවා, උන්වහන්සේ වෙතට ගෙනාපු ඕනෑම රෝගියෙක්ව සුව කරමින් උන්වහන්සේ මිනිසයන්ට තමන්ගේ පියාණන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කළා. සුවය දෙවියන් වහන්සේගෙන් මිනිසයාට ලැබුණු දේව ප්‍රේමේ ක්‍රියාවක්. උන්වහන්සේ මිනිසයා සුව කරන්නා වූ දෙවියන් වහන්සේ කියලා නික්මයාම 15 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. ඒ පිණිස ක්‍රිස්තුස් වහන්සේ මිනිසයා සුව කරන්නට උන්වහන්සේට හැකියාව ලැබුණේ. උන්වහන්සේ පව් නොකර ඒත් මනුස්ස සංහතේම පාප අපරාධ සහ මිනිසයාගේ දුබලකම් සහ රෝග උන්වහන්සේ තම ශරීරයෙන් උසුලා ගත්ත නිසායි. ප්‍රිය සහෝදර සහෝදරිය, පොත්පත් කියවලා පොත්පත් වලින් ලබාගත් දෙයක් හෝ ඉගෙනගත් දෙයකින් හෝ උප්පත්තෙන් ආපු හැකියාවක් හෝ වෙනත් ආගමික බලයකින් ලබාගත් දෙයක් නොවේ. උන්වහන්සේ මනුස්ස සංහතිය උදෙසා, මනුස්ස සංහතියේ පාපසාප අයුතුකම් පමණක් නොවේ, උන්වහන්සේ මිනිසයාගේ රෝග දුක් සහ දුබලකම් තම ශරීරයට ගත්තා, උසුලා ගත්තා. ඒ සම්පූර්ණ කරේ කුරුසිය මතදී. කුරුසියේදී තමන් වහන්සේගේ සිරුර මරණය විඳින්න ඇරීමෙන්. එනිසා ඔය සුවය ගැන විවේචනය කරන මිනිසයන්ට අපි මතක් කරන්නට කැමති, සුවය ක්‍රිස්තුස් වහන්සේ එදත් දුන්නා, අදත් දෙනවා, මතුවටත් දෙනවා. යම් මිනිසෙක් ඇවිත් සුවය ඉල්ලුවොත් ඇදහිීමෙන් උන්වහන්සේට පුළුවන් උන්වහන්සේගේ වචනේ පොරොන්දුව අදත් ඉටු කරන්නට. අද දේවදාස දාසින් හෝ කිතුණුවන් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව කරන්නේ වෙන කිසිම හේතුවකින් නොවේ. ඔවුන් දන්නවා ඔවුන් සහ අප වෙනුවෙන් යේසුස් වහන්සේ දැන් දෙවියන් වහන්සේගේ දකුණු පස මැදිහත්කම් කරනවා. ඒ නාමයට සියලු බලය තිබෙනවා. මැරිච්ච අය පවා නැගිටවන්නට ඒ නාමයට බලය තියෙනවා කියලා කියනවා. උන්වහන්සේ අංශභාග රෝගීන් සුව කළා, මැරිච්ච අය නැගිටෙව්වා, ඒ වගේම පව්කාර මිනිසයන්ව කමා කළා. ඒ විතරක් නොවේ, নানা ප්‍රකාර රෝගවලින් පෙළුණු වියලි අත් තිබුණා, පොලියෝ වගේ හැදිච්ච රෝගීන් පවා උන්වහන්සේ වෙතට ගෙනාපු සියලු රෝගීන් සුව කරන්නට උන්වහන්සේට පුළුවන්කම ලැබුණේ ඔබේ මගේ දුබලකම් සහ රෝග උන්වහන්සේ උසුලාගත් නිසායි. සුවය දෙවියන් වහන්සේගෙන් මිනිසයාට ලැබිච්ච ප්‍රේමයේ සලකුණක්. දෙවෙනි කාරණාව දිහා බැලුවොත් රෝගීන් කෙරෙහි ඇති උන්වහන්සේගේ ආධිපත්‍ය නිසා අදහන්නන්ට ඇති යහපත කුමක්ද? රෝග කෙරෙහි ක්‍රිස්තුස් වහන්සේට තිබෙන ආධිපත්‍ය නිසා උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහන මිනිසයාට ඇති යහපත කුමක්ද? එකක් තමයි මිනිසයන්ට ආත්මික සුවය හෝ අධ්‍යාත්මික සුවය අවශ්‍යසේම මිනිසයාට ශාරීරික සුවයත් අවශ්‍යයි. ශාරීරිකව සුව නොවි මිනිසෙගේ අධ්‍යාත්මය හෝ ආත්මයට සැනසීමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ මිනිසගේ පව් කමා කරනවා පමණක් නොවේ, උන්වහන්සේ මිනිසයාගේ රෝග සුව කරනවා. සමහර ආගමික අයට ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ලැබෙන සුවය පිළිගන්නට බැරිව තිබෙනවා. නමුත් යේසුස් වහන්සේගේ නාමය කෙරෙහි අදහන මිනිසයාට දෙවියන් වහන්සේ ආත්මික සැනසීම පමණක් නොවේ, ශාරීරික සුවයත් ත්‍යාගයක් කොට දෙනවා. එපමණක් නෙවෙයි, ක්‍රිස්තුස් වහන්සේ තුලින් ශාරීරික සුවයේ උපරිමය වන මහිමාන්විත සිරුරක් මතු දවසකදී දෙන්නට පොරොන්දු වී තිබෙනවා. ඒ බවට සලකුණක් ලෙස දැන් දුර්වල වෙන අපේ ශරීරය, දැන් රෝගී වෙන අපේ ශරීරයට සුවයදී ශක්තිය දෙන්නට උන්වහන්සේට පුළුවන් බව අපි මේ තුලින් දකිනවා. මන්ද මතු දවසකදී කුණු වෙන අපේ මේ ශරීරය වෙනුවට කුණු නොවන සිරුරක් දෙන්නට උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා. ඒ බව ඔප්පු කරන්නට උන්වහන්සේට තිබෙන හොඳම අවස්ථාව රෝගීව දුබලව ඉන්න සිරුරක්
සුවකර ශක්තිය දීමෙනුයි. කුණු නායයි කියන සිරුරක් නැගිටවීමෙනුයි ඒ බව ඔප්පු කරන්නට තියෙන්නේ. එනිසා උන්වහන්සේට මිනිසුන්ගේ පව්කමා කරන්නට පමණක් නොවේ. උන්වහන්සේට පුළුවන් මනුෂ්‍යයට සුවය දෙන්නට. දුබල ශරීරයක තිබෙන දුබලකම අයින් කර දුබල ශරීරයක් නිරෝගී කරන්නට ශක්තිය දෙන්නට උන්වහන්සේට පුළුවන්. පිළි නොගන්න මනුෂ්‍යයා පිළි නොගන සිටී. නමුත් අදහන මනුෂ්‍යයාට උන්වහන්සේ සුවය දෙනවා. ස්පර්ශයෙන් අත්හැබීමෙන් වචන මාත්‍රයක් කතා කිරීමෙන් ඒ සුවය ගලාගෙන යනවා. එදා ජෙරුසලමේ පමණක් ඇවිදිමින් උන්වහන්සේ සුවය දුන්නා. අද සකල ලෝකේ පුරාම උන්වහන්සේගේ නාමය අදහන මනුෂ්‍යයාට සුවය දෙන්නට උන්වහන්සේ දැනුත් පුළුවන්. උන්වහන්සේ මැරිලා නෙවෙයි, උන්වහන්සේ මැරිලා නැගිට ඉන්න කෙනෙක්. එනිසා කිතුණුවන්ගේ විශ්වාසය අනිත් මනුෂ්‍යයන් අදහන ආගමික විශ්වාසයට වඩා වෙනස් වූ දෙයක්. එනිසා ඔවුන් යේසුස් වහන්සේ වටේ ඒකරාශි වෙන්නේ ඒ පොරොන්දු කෙරෙහි විශ්වාස කරගෙන. තුන්වෙනි දේ තමයි රෝග කෙරෙහි ඇති උන්වහන්සේගේ ආධිපත්‍ය නිසා අදහන ඇති අයට ඇති යහපත. තුන්වෙනි එක තමයි උන්වහන්සේට මනුස්සයාගේ ශරීරය කෙරෙහි ඇති බලය විදහාපා තිබෙනවා. උන්වහන්සේට මනුස්සයෙක් වන මගේ ජීවිතය කෙරෙහි මගේ ආත්මය කෙරෙහි පමණක් නොවේ, මගේ සිරුර කෙරෙහි බලය තිබෙනවා. පාපය හා සාපය මගින් මනුෂ්‍යයාගේ ශරීරය කෙරෙහි ඇතිවෙන බලපෑම වටහා දෙන්නට උන්වහන්සේ රෝග සුව කළා. යොහන් 5:14 අපිට පේනවා ඒ බෙතෙස්දා පොකුණ ළඟදී සුව කරනු ලැබූ මනුෂ්‍යයා පසුව දේවමාලිගාව ඇතුලේ වන්දනා කරන්නට ඇවිල්ලා සිටනවා. දැක්කහම ක්‍රිස්තුස් වහන්සේ උට අවබෝධයක් දෙනවා. දීලා කියනවා, බලන්න ඔබ දැන් සුව වී ඇත. මීට වඩා නපුරක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නයි උන්වහන්සේ අංශභාග රෝගයෙන් සුවවෙච්ච මනුස්සයාට අවබෝධයක් දෙනවා. ප්‍රිය සහෝදර සහෝදරය, සුව කරන්නේ උන්වහන්සේ පාපේ බරපතලකම මිනිසාට වටහා දී උන්වහන්සේ පාපයට කමා කරනවා විතරක් නොවේ, පව් නොකරන පිණිස රෝගී මනුස්සයා සුවකට සුවය නිදහස් කර තවත් පාපේ නොකරන පිණිස දෙන ප්‍රබල සාක්ෂිමත් අවවාදයක්. එවැගේම නොපෙනෙන අධ්‍යාත්මික සුවය දැනෙන ශාරීරික සුවය මගින් සියලුම ආකාරයේ බුද්ධිමත්වමකින් සිටින මනුස්සයන්ට ප්‍රකාශ වීමට පාපයේ රෝගයේ කෙරෙහි බැඳීමක් ඇති බව පෙන්වන්නට උන්වහන්සේ මෙසේ කර බව අපිට පේනවා. නොපෙනෙන අධ්‍යාත්මික සුවයට දැනෙන සිරුරට ලැබෙන සනීපය සමග පාපය කොතරම් මිනිස් සිරුරට කරදරයක්ද කියන එක වටහා දෙන්නට බුද්ධිමත් මනුස්සයාට මෙන් නූගත් මනුස්සයාට පවා තේරුම් කර දෙන්නට සුවය ප්‍රබල සාක්ෂියක්. රෝග සුව කරන්නට බැරියයි කියලා හුඟක් අය අභියෝග කරලා තියෙනවා. සමහරු මාධ්‍ය ප්‍රකාශන දාලා තියෙනවා ඔවුන් කියන්නේ කොරෝනා සුව කරන්න කියලා. ප්‍රිය සහෝදර සහෝදරිය, යේසුස් වහන්සේගේ නාමය කෙරෙහි අදහන 100,000 ගණන් මිනිස්සු කොරෝනා වලට යාඥාවෙන් සුවය ලබාගෙන තියෙනවා මේ වෙන විට ලොව පුරාම. ඒ ප්‍රසිද්ධියේ පෝස්ටර් ගහගෙන නොකලත් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගෙන යාඥාව ලැබපු මිනිසයා සුව වුණා. ඒ ආදත් වෙනවා, ඒ හෙටත් වෙනවා, ඒ මතුවටත් වෙනවා. එනිසා මතක තබා ගන්න, ස්වාමී වූ යේසුස් වහන්සේ රෝග කෙරෙහි ආධිපත්‍ය ඇති බව අපි දැනගැනීමෙන් රෝගී වූ තමුන්ගේ ජීවිතයේ නිෂ්ඵල බවත්, තමුන්ගේ නොහැකියාව හා තමුන්ගේම බලයෙන් තමන්ට කිසිවක් කරගත නොහැකියයි සිතන අයට ඔවුන් අනුන්ගේ උපකාරය සොයනවා කියන එක අපි දකිනවා. රෝගීන් විතරයි තවත් කෙනෙකුගෙන් උදව් ඉල්ලන්නේ. රෝගීන් විතරයි තව කෙනෙකුගෙන් යැපෙන්න වෙන්නේ. එනිසා
තමන් ධර්මිෂ්ඨය සිතු නිරෝගී මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ සුභාස්ත ප්‍රකාශ කරන පිණිස රෝගීන්ට උන්වහන්සේ සුවය දීලා පෙන්වුවා. ඔවුන් සුවය සොයන්නේ ඔවුන් දුබලයන් බව දැනගත්ත නිසායි. බොහෝ අය ධර්මිෂ්ඨකම නිසා සුවය තමාට තියෙනවා කියලා සිතාගෙන සිටිනවා නෑ. රෝග සුවය ධර්මිෂ්ඨකමේ සංකේතයක් කියලා බයිබලේ කියන්නේ නෑ. නිරෝගීකම ධර්මිෂ්ඨකමේ සංකේතයක් කියලා කියන්නේ නෑ. නිරෝගී අය පවා රෝගී විය හැකි. නිරෝගී අය ධර්මිෂ්ඨ අය පවා රෝගී වෙන්න පුළුවන්. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය රෝගී අය යැපෙන අය වේදනා විඳින මිනිසයා තව කෙනෙකුගෙන් උපකාර ඉල්ලනවා. ඔවුන් බිඳුණු සිතක් ඇති අය. එනිසා බිඳුණු සිතක් ඇති මිනිසෙක් ලෙස උන්වහන්සේගෙන් ඇදහිල්ලෙන් යමක් ඉල්ලුවොත් ස්වාමීන් වහන්සේ උන්ට ඒ දේ දෙනවා. උන්වහන්සේගේ නාමය කෙරෙහි ඔබ විශ්වාස කරොත් අද මේ දේශනාව අහන ඔබත් යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වෙනවා කියන එක ඔබ අද විශ්වාස කරොත් ස්වාමීන් වහන්සේ අද ඔබ සුව කරනවා. එනිසා අපි අද දැක්කේ යේසුස් වහන්සේ රෝග කෙරෙහි බලය විදාපාන සමිදානෝ කියන එකයි. යේසුස් වහන්සේ ඊයේත් අද සදාකාලටත් එකාකාර බැවින් උන්වහන්සේ දැන් දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටින බැවින් යමෙක් උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කර අදහා යාඥා කරොත් රෝගී සුවය දෙන්න උන්වහන්සේ සැදී පැහැදී සිටිනවා. අද අපි අදාළ කරගන්නට යන කරුණු දෙක මිනිස්යන්ගේ ගැලවුම් කරුවානෝ ධර්මයේ දේශනා කරන්නෙක් පමණක් නොව මිනිස්යන්ගේ පාපයටත් සාපයටත් රෝගයටත් මරණයටත් විසඳුම ප්‍රකාශ කර එය විද්‍යාමාන කළ තනන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව අපි අද දැනගත්තා. ආගම් දේශනා කරන්න පුළුවන්. ආගම් උගන්වන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ ඉගැන්වුවා දේශනා කළා ජීවත් වුණා දැහැමිව එපමණකින් නතර වුණේ නැහැ. මනුෂ්‍ය සංගතියට ඒක ගෙන ගියා. උන්වහන්සේගේ මරණයෙන් පස්සේ ඒක නතර වුණේ නැහැ. ඒ තාම සිදු වෙනවා. උන්වහන්සේ එනතුරු ඒ දේ සිදු වෙනවා. දෙවෙනි එක පොළොවේදී පාපයයි දරුණුකම නිසා පාපී රෝගය පාපේ ප්‍රතිඵලයක් වන රෝගය පාපේ දරුණුකම නිසා ඇතිවන විපාකයක්. මිනිස්සුන්ට ඒක ලොකු සාධකයක්. පාපේ ප්‍රතිඵල නිසා නිරේස් අපේ ශරීරයේ දුක් විඳින්න යනවා. පොළොවේදී අපි රෝගයෙන් දුක් විඳිනවා පාපේ ප්‍රතිඵලයක් ලෙස ශාරීරික රෝගවලින්. නිරේදී පාපේ දරුණුකම නිසා නිරේ ගිනිවිලේ සේවලේ දුක් විඳින්න යනවා. ගිනිවිලේ දුක් විඳින්න යනවා ඒ ශරීරය. එමනම් යේසුස් වහන්සේට පුළුවන් පොළොවේදී පාපේ ප්‍රතිඵලයක් ලෙස මිනිස්සු විඳින දුක් වේදනාවන රෝගී දේවල් වලින් මිනිසාව සුව කරන්නටත් නිරේට යන්නට යන මිනිසයාව පාපයට කමා කොට නිරේ විඳින්න යන ගිනි වේදනාවලින් ඔබේ ශරීරය මුදා කුණු නොවන නොදිරන මහිමාන්විත නිදහස් ශරීරයක් උන්වහන්සේට දෙන්න පුළුවන්. ප්‍රිය සහෝදර සහෝදරිය අපි දිගටම විශ්වාස කරමු රෝග සුවය යේසුස් වහන්සේ තුලින් තියෙනවා කියලා. උන්වහන්සේට දැන් ඔබගේ මගේ ශරීරය සුව කරන්න පමණක් නොවේ මරණයෙන් මතු මේ ශරීරයේ විඳින්ට යන නිරේ ගින්න නිරේ දුක නොවිද ඔබට ජය ගන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේගේ නැවත නැගිටීම විශ්වාස කිරීමෙනුයි. එනිසා අපි විශ්වාස කරමු රෝග සුවය උන්වහන්සේට අදත් පුළුවන් කියා. රෝග කෙරෙහිත් ශරීරය කෙරෙහිත් බලය උන්වහන්සේ සතුයි. අප ස්වාමින් වහන්සේ ධර්මයේ දේශනා කළ තනන් වහන්සේ කෙනෙක් නොවේ. ධර්මයේ දේශනා කර ඒක ක්‍රියාවට දාපු තනන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයේ මිනිසයාගේ අධ්‍යාත්මයේ පමණක් ආරම්භය කරපු දෙයක් පමණක් නොවේ. උන්වහන්සේගේ ඉගැන්වීම මිනිසයාගේ ආත්මය ශරීරය ප්‍රාණය කියන අංශ තුනේම මිදීම උදෙසා කළ ඉගැන්වීමක්. එනිසා අපට සිටිනවා අප සුව කරන
සවිධානෝ. උන්වහන්සේ අදත් හෙටත් සදාටත් එකාකාරයි. විශ්වාස කරන්න. මම දැන් යාඥා කරන්න යනවා. දේශනාව අහන ඔබට කුමන හෝ රෝගයක් ඇත්නම් ඒ රෝගය පිළිබඳව ඔබට සුවය දෙන්නට උන්වහන්සේට පුළුවන් බව දැන් විශ්වාස කරන්න. මා යාඥා කරන්න යනවා. ඒ ඔබගේ රෝගයෙන් ඔබ සුව වෙන පිණිස. ස්වර්ගයේ වැඩ සිටින අපගේ සමිඳුනේ පාපය කොතරම් බරපතලද කියන එක ඔබගේ වචනේත් ඔබගේ පුත්‍රයා තුලිනුත් දිවසිවරුන් සහ පේරිතයන් තුලින් ඔබ උගන්වා තිබෙනවා. එනිසාම ඔබ පාපේ ශාපයෙන්, පාපේ අයිතුකමෙන් සහ පාපේ විපාකයෙන්, පාපේ දඬුවමෙන් ඔබ යේසුස් වහන්සේ තුලින් අපට නිදහස දී තිබෙනවා. පාපේ බරපතලකම අපි හොඳින්ම දකින එක් දෙයක් පොළොවේදී අපි අත්දකින රෝගය. ඔබට පාපයට කමා කරන්නත් රෝගය කෙරෙහි බලය ඇති බව ඔප්පු කරන්නටත් එදා මෙන්ම අදත් පුළුවන්. එනිසා මිනිසුන්ගේ විවේචන නින්දා අපහාස මැද්දේ ඔබගේ දාස දාසීන් මිනිසයන්ට සුවය උදෙසා කරන මැදිහත්කාරකම ගැන ස්තුතිවන්ත වෙනවා. දැන් දෙවියන් වහන්සේම යාඥා කරනවා. ඔබගේ නාමය කෙරෙහි අදහන මිනිසයා රෝගීන්ට අත්තබන කල, කතා කරන කල, වචන මාත්‍රයකින් පවා සුවය ලැබෙන්නේ දේවදාස දාසින්ගේ හොඳ නිසා නොව ඔබ වහන්සේ දෙවිදුන්ගේ දකුණු පස සිට අප උදෙසා මැදිහත්කම් කරන නිසාත් ඔබ වහන්සේ අපේ දුබලකම් ඔබගේ ශරීරයෙන් උසුලාගෙන අපගේ රෝදුක් ඔබ වහන්සේ දරාගත් නිසා කියලා අපි පිළිගන්නවා. ක්‍රිස්තුස් සමිඳුනි අපට සිටින්නේ මැරිලා නැවත නැගිටින ඔබ මිස මැරිච්ච මලකඳක් නොවේ. එනිසා ඔබගේ නාමය අදහාගත්තයයි කියන අය පවා රෝගසුවය අපි පිළිගන්නේ නැහැ කියන තරම් ලැජ්ජාශීලී ආගමික බවක් පෙන්වන්නට අපි යන්නේ නැහැ. ඔබ වහන්සේ සැබවින්ම අප සුව කරන සමිදානනේ. අපේ මෙලොව ශරීරයේ මෙහෙම අසනීප තත්ත්වයෙන් දුක් විඳින එක වළක්වා සුව කර අපිට ගැලවීම දෙන ඔබට මරණයෙන් පස්සේ නිරේ ගින්නේදී අපේ මේ ශරීරයේ දුක් විඳීම පවා ඔබ අපිව නිදහස් කොට නිරේ වේදනාවෙනුත් රෝග වේදනාව වගේම ඔබ අපිව නිදහස් කරන සමිදානම් බව ලෝකයට පෙන්වන ප්‍රබලම සාක්ෂිය ඔබ වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. නිරේන් පමණක් නොවේ සදාකාලික විනිශ්චයනොත් ඔබ අපිව ගලවන සමිඳුනේ ඔබට ස්තුතියි. දැන් මේ වෙලාවේ මේ දේශනාව අහන කාට හෝ හිසේ කැක්කුම, හිසේ ගෙඩි, මොලේ ආබාධිත තත්වයන්, නහරවල රෝග, ස්නායු දුබලකම්, ඇඟපත වෙවුලවීම, හන්දිපත්වල කැක්කුම්, බඩේ කැක්කුම, ගර්භාෂ ගෙඩි, ආර්ශස් වේවා, ස්වාමීන් වහන්සේ මුත්‍රාශය රෝග වේවා, වකුගඩු රෝගී තත්වයන් වේවා, නරක් වීම වේවා, දියවැඩියා වේවා, ප්‍රෙෂර් හෝ හදවත් රෝග වේවා, ඇස්වල දුබලකම්, පෙනීම නැතිකම, අන්ධභාවය වේවා, බිහිරි භාවය වේවා, යේසුස් වහන්සේ උගුරේ පිළිකා හෝ උගුරේ ගෙඩිද, ස්වාමීන් වහන්සේ තයිරොයිඩ් රෝග වේවා, මුඛයේ පිළිකා හෝ මුඛයේ රෝගද, දිවේ තුවාල හෝ ස්වාමීනි තොල් පැලීමේ රෝග වේවා, යටිපතුල් වල වේදනා වේවා, අංශභාග රෝගය වේවා, ස්වාමීන් වහන්සේ හැම කුෂ්ඨ රෝග හෝ ඒ කබර සුදු කබර රෝග වේවා, කුමන හෝ රෝගය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඇද්ද කාට හෝ ඒ රෝගය සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොසින් දිව්‍ය සුවය වචනේ අහන්න සියලු දෙනා මතට දැන් මා නිදහස් කරනවා. දිව්‍ය සුවය පැමිණේවා. නිදහස් වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් පියාණන් ඔබගේ වචනය අසපු සියලු දෙනාට සැනසීමත් සමාදානයත් දයාබරකමත් ඔබගේ ප්‍රේමයත් යේසුස් වහන්සේගේ කරුණානුග්‍රහයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සමාදානයත් වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ස්තුති යාඥාව අසා සිටපු අයට දුන් සුවය ගැන යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබට ජේසු පිටයි.